සරල අවලම්බය භාවිතා කරලා ගුරුත්ව විතරණිත සෙවීම ප්‍රැක්ටිකල් එක තමයි සාකච්ඡා කරන්න යන්නේ. දෝලන හතරංග පාඩමේ පළවෙනි ප්‍රැක්ටිකල් එක. එතකොට මේකේ මුලින්ම අවශ්‍ය ටික බලුවොත් අපි සරල අවලම්බයක් අවශ්‍යයි. ඒ වගේම ආධාරක අවශ්‍යයි. විරාම කටිකාවක් අවශ්‍යයි. මොකද දෝලන සඳහා කාලය ගන්න කිරීම විරාම කටිකාවක් අවශ්‍ය වෙනවා අපිට. ඒ වගේම මීටර උලක් අවශ්‍ය වෙනවා. මොකද මේ තන්තු දිගමන ගන්න අවශ්‍යයි. මීටර උලක් අවශ්‍යයි. ඒ වගේම අල්පෙනිත්තක් අවශ්‍යයි. ආධාරකයේ සවිකල ඒ අපි ගත්තොත් දෝලන හඳුනා ගැනීම සඳහා දෝලන වෙන් කළ හඳුනා ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා අල්පෙනිත්තක් අවශ්‍ය වෙනවා ආධාරකයක සවිකල. ඔය ප්‍රශ්නේ තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ප්‍රැක්ටිකල් සිද්ධාන්තයත් බලමු මොකද්ද කියලා. සිද්ධාන්තය මෙහෙමයි. අපි සමීකරණයක් ව්‍යුත්පන්න කරගත්ත දෝලන හතරංග පාඩේ මෙතන සරල අනුවර්තිත චලිතයේ පාඩමේදී t සමානයි 25 එල්බීටීම g. මේ සමීකරණය බලන්න. මේ සමීකරණය මේ L කියන්නේ මේ තන්තුවේ ඉඳන් අපි මෙතන මේ තන්තුවේ එතන සරල අවලම්බ දිග තන්තුවේ ඉඳන් මෙතන කේන්ද්‍රයට මුණ මේ තන්තුවේ මේ කෙළවරේ සිට මෙතන මේ තියෙන දෝලණය වෙන බට්ටගේ කේන්ද්‍රය දක්වා දිග වුණා. ඒක තමයි L කියලා කියන්නේ. ඊට පස්සේ T කියන්නේ ආවර්ත කාලය. ඒ කියන්නේ එක් දෝලනයක් කියන්නේ අපි ගත්තොත් මෙතනින් පටන් අරන් මෙහෙට ගිහිල්ලා මේ පැත්තට ඇවිල්ලා නැවත මෙතනට එන්න. ඒ තමයි එක දෝලනයක් කියන්නේ. ඊට අදාළ කාලය තමයි T කියන්නේ. එතකොට මේ T රඳා පවතින L සහ G මත. එතකොට මේ සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ සිම්පල් G නැත්නම් ගුරුත්ව විතරණය හොයන්න පුළුවන්. එතකොට ඒකද ප්‍රස්ථාරය ක්‍රමෙන් තමයි කරන්න වෙන්නේ. මොකද දෝෂ අවමන පරිදි ඒක ගත්තොත් එහෙම මෙහෙම දෙයක් වෙනවා. T වර්ග කරොත් එයා සමානයි 4/5 වර්ගය L බෙදීම G වෙනවා. එතකොට T වර්ගයේ ප්‍රස්ථාරය y අක්ෂයට ගත්තා 4/5 වර්ගයේ බෙදීම G කියන එක. එතකොට අනුක්‍රමණය වෙද්දී L තමයි x අක්ෂය. එහෙනම් අපි L වෙනස් කර කර y ගේ විචලනය බලලා ප්‍රස්ථාරයක් ඇඳලා ප්‍රස්ථාර තියෙන අනුක්‍රමය x L t වර්ග ප්‍රස්ථාරයෙන් දුත් එහෙම මෙයා L වෙන්න ඕන. මෙයා t වර්ගයේ ප්‍රස්ථාරයෙන් දුත් එහෙම මූල අක්ෂර යන්න ඕන. ওই ප්‍රස්ථාරය අනුක්‍රමණය හෙව්වනම් අනුක්‍රමණය කවුද? අනුක්‍රමණය සමාන වෙන්නේ 4/5 වර්ගයේ බෙදීම g වලට. එහෙනම් g සමානයි 4/5 වර්ගයේ බෙදීම m. ඒතර මේක තමයි අපේ පරීක්ෂණයේ සිද්ධාන්තය. දැන් මේක කරන්න නම් අපිට ප්‍රැක්ටිකල් එක කරන්න ඕන. L වෙනස් කරන්න ඕන. L සඳහා t මයින් ඕන. එතකොට මේ ක්‍රමය පොඩ්ඩක් සාකච්ඡා කරමු. පටන් ගද්දි මුලින්ම මෙහෙම. මේක මේසයක් අයින් සෙට් කරගන්න. සාමාන්‍ය මේ තන්තුවේ දිග 2 මීටර වගේ දිගක් වෙන්න ඕන. ඒතර මේසේ ආධාරකයේ ඉඳන් මේසෙට උස 2 මීටර වැඩිනේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? මේසේ ධාරයක සවි කරනවා. මේ ආධාරකයේ සවි කරලා L වෙන සලසන බට්ට පහළට. එතකොට මේ බට්ටව කුඩා කෝණ වලින් දෝලනය කරන්නේ. ඒකට හේතුව කුඩා කෝණ වලින් දෝලනය කරන්නේ මොකද මේ සමීකරණය වළංගු වෙන්නේ කුඩා කෝණ සඳහා පමණයි. අපිට විශාල කෝණයෙන් දෝලනය කරන්න නැහැ. තා කුඩා කෝණයක අංශක 5ක් හෝ 6ක් පමණ කුඩා කෝණයක් දෙපැත්තට දෝලනය වෙන සලස තමයි මේ ආවර්ත කාල මයින්නේ. එතකොට කාලය මනිද්දි අපි යොමු කුරක් තිබ්බ මං ගෝල් පිනිත්තක් සකස් කරගත්තා. ඒක තියෙන්න ඕන 15ම ලක්ෂයේ තියෙන්න ඕන මේ වගේ. ඒක තියෙන්න ඕන මේ තන්තුවේ දැන් ගත්තොත් එහෙම තන්තුව සමතුලිත අවස්ථාවේදී කියන්නේ දෝලන නොවන අවස්ථාවේ මේ බට්ට සමතුලිත වුණාට පස්සේ ඒ තන්තුව කෙලින් එකෙල්ලේ තියෙන්න ඕන යමු කුර. මොකද එතකොට එතනින් අපිට පහසුවෙන් පුළුවන් දෝලන වෙන් කරගෙන හඳුනාගෙන ගණනය කරන්න. ඒකට හේතු ටිකත් අපි අවසානයේ සාකච්ඡා කරමු. හරි. දැන් එහෙනම් මුලින්ම වෙන්න ඕන මෙහෙම. L මනගත්තා මේ තන්තුවේ දිගයි මේ තියෙන බට්ටගේ කේන්ද්‍රයටයි දුර. L එක පටන් ගත්තී 2 මීටර පමණ. ඊට පස්සේ අපි මේ 2 මීටර පමණ තියෙද්දි මෙයාව දැන් අපි දෝලනය කරලා අංශක 5ක් පමණ කෝණයකින් දෝලනය කරලා ආවර්ත කාලය මනිද්දී අපි දෝලන එකකට මැනලා බෑ. දෝෂය වැඩි. එහෙනම් අපි දෝලන 25කට පමණ මනිනවා. දෝලන 25කට පමණ කාලය මනිනවා මුලින්. ඊට පස්සේ අපි ඒක සටහන් කර ගන්නවා. නැවත ආයෙත් බලන මනිනවා දෝලන 25කට. එම දිගේම තියලා. ඒ කියන්නේ L වෙනස් නොකර දෝලන 25කට මනිනවා. ඊට පස්සේ බලනවා මේක අර කලින් ගත්ත කාලෙටම සමාන කාලයක් එනවද කියලා. එහෙනම් අපි පරීක්ෂණ නිවැරදිව කරන් යන්න පුළුවන් දෝෂාවමයි. ඊට පස්සේ අපි කරන්නේ ඒ ආකාරයෙන් මැල්ලා දෝලන 25කට මැන්නේ. ඒතර මම මයින් හිතන්නකෝ මෙහෙම. අපි මයින්නේ දෝලන 25කට. අපි වගුවක් ගහකම මේකට.
අවලම්බයේ දිග. ඒ කියන්නේ L අවලම්බයේ දිග. ඊට පස්සේ දෝලන 25කට කාලය. ඒක අපි වාර දෙකක් කරනවා කිව්වා. එහෙනම් දෙවන දාමු පීක කොටස් වලට කඩමුනේ. මේ ඔක්කොම දෝලන 25කට කාලය. ඊට පස්සේ මේ තින් දෝලනයකට කාලය. එහෙම නැත්නම් ආවර්ත කාලය කියලා කියන්න පුළුවන් යාට. අවසානයේ අපි T වර්ගයත් හදා ගන්න ඕන ප්‍රස්ථාරයෙන් ඉන්නේ. එතකොට දෝලන 25කට කාලේ මුලින්ම අයින්නවා කීයද කියලා බලනවා. ආයෙත් දෙවෙනි පාරටත් කරලා මයින්නවා. ඒ දින සමාන නම් අවුලක් නැහැ. නැත්නම් තුන්වෙනි පාරට අපි යන්න වෙනවා තහවුරු කර ගැනීම සඳහා. ඊට පස්සේ 25න් බෙදලා T හොයන්න පුළුවන්. අවස්ථා දෙක දාලා T. පළවෙනි අවස්ථාවේ T, දෙවෙනි අවස්ථාවේ T. ඊට පස්සේ අපිට එහෙනම් ඒක ආසන වශයෙන් සමාන කියන්නේ ලොකු වෙනසක් නැත්තම් අපිට පුළුවන් අවශ්‍ය නම් මේ දෙන්න අරගෙන මේ දෙන්න මැදෙන්න ගන්න පුළුවන්. නැත්තම් අපිට මුතු දෝලන 50 කාලය වෙන එතකොට තවත් නිවැරදි වෙනවා. ඒතකොට අපිට T වර්ගය හොයගන්න තියෙනවා. හරි T වර්ගයක් දාගත්තා. මේ ආකාරයට දැන් L අවස්ථා දෙකක් මෙන්න අවස්ථා දෙකදී එකම දිගේදී ඒ කියන්නේ L වෙනස් නොකර අවස්ථා දෙකදී මෙන්නේ නිවැරදි බව තහවුරු කර ගැනීමට. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ L දිග වෙනස් කරනවා. සෙන්ටිමීටර් 25ක් අඩු කරනවා. ඒ කියන්නේ දැන් පටන් ගද්දී අපි තිබ්බේ 200යි cm නේ. ඊට පස්සේ අපි ඒක පස්සන 175කට වගේ. ඊට පස්සේ ආයෙත් අපි බලනවා තෝරන කාලය T වර්ගය දාගන්නවා. එතකොට අපි එහෙනම් 175යි ඔය වගේ 150යි 125යි 100යි ඔය වගේ ආකාර 5ක් 6ක් පමණ කරලා ඊට දාලා T වර්ගය මේ වගේ හොයා ගන්නවා. ඒ දෝලන 25කට මෙන්නේ 25කට මෙන්නලා අපි ඒක ආවර්ත කාලයක් හොයාගත්තා 25න් බෙදලා ඊට පස්සේ ඒ අගය වර්ග කරලා T වර්ගය හොයාගත්තා. ප්‍රස්ථාරයෙන් ඊට පස්සේ T වර්ගයත් L එක T වර්ගය. මේ ප්‍රස්ථාරයේ මූල ලක්ෂණ ප්‍රස්ථාරයෙන් නම් අපිට දෙනවා මේ දෙන අනුලෝමය කියලා තේරෙනවා. ඒ වගේ මෙතන අපිට අනුක්‍රමණය පාවිච්චි කරලා අපි කිව්වා වගේ කලින් සිම්පල් G එක හොයාගන්න පුළුවන්. දැන් මේ වැදගත් කරුණු ටික සාකච්ඡා කරමු. පළවෙනියෙන් මේ සමීකරණය අපි පාවිච්චි කරන්නේ ගොඩක් උපකල්පන මැද්දේ. ඒ කියන්නේ තන්තුවේ බර සැහැල්ලු තන්තුවක් කියලා හිතනවා. එතකොට මේ බර විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම උඩුකුරු තලපුම වායුගොල්ල ප්‍රතිරෝධය අවමයි කියලා ගන්නවා. අනේ කරුණු හින්දා අපි ඒව තෘප්ත වෙන පරිදි මොකද වෙන්නේ? පුළුවන් තරම් සැහැල්ලු තන්තුවක් තෝරගන්න ඕන. ඒ වගේම මේ පට්ට ගත්තොත් එහෙම පට්ටට ප්‍රතිරෝධය අඩු වෙන තරමට හොඳයි. එහෙනම් අපි සාමාන්‍යයෙන් ගෝලයකට උතන හොඳම ගැලපෙන්නේම කවාකාර පෙත්තක් නැත්නම් කව පෙත්තක් වගේ ඉතා කුඩා වස්තුවක් තමයි ගැලපෙන්නේ. උඩුකුරු තලපුම අවම වෙන්න වායුගොල්ල ප්‍රතිරෝධය අවම වෙන පරිදි. ඒ වගේම ඒතොර ආයි කේන්ද්‍රයට අපි ගන්නකොත් L තුර L එතන තමයි ඒක කේන්ද්‍රයටම ගන්න කියලා කිව්වා. ඊට පස්සේ මේකයි ප්‍රස්ථාර ක්‍රමයකට ගියේ මොකද? ප්‍රස්ථාර ක්‍රමයක් කිව්වේ මේ වගේ අවස්ථා කීපයක පරීක්ෂණ කරලා තමයි G හොයාගත්තේ. අපි එක සැරේම වුණනම් අපිට T ගණනය කරලා L ගණනය කරලා G හොයන්න තිබ්බා. එතකොට එතන දෝෂ වැඩි. අහඹු දෝෂ වැඩි. අපි L මනිද්දි T මනිද්දි සිදුවෙන දෝෂ වැඩි. ඒතර මේ දෝෂ අවම වෙන්න ප්‍රස්ථාර ක්‍රමයක් තමයි හොඳ. අහඹු දෝෂ අවමන පරිදි ප්‍රස්ථාර ක්‍රමයකට ගියේ අපි ඒකයි. ඊට පස්සේ දෝලන හේකට කාලයම එන්නවට වඩා අපි 25කට මැන්න එකෙන් උනේ මොකද? භාගික දෝෂ අවම වුණා. අපි දන්නවා භාගික දෝෂයක් කියන්නේ භාගික දෝෂ ගත්තොත් එහෙම කියලා කීප වාරයක් පරීක්ෂණවලදී භාගික දෝෂය ඉන්නේ මෙහෙම. කුඩාම මිනුම එන්න ඕන කියවන මිනිම නැත්නම් පාඨාංකින් වැඩි කරන 100% නැත්නම් ප්‍රතිශත දෝෂය මේක තමයි භාගික දෝෂය. ඒතර මේ පහළ පදේ වැඩි වෙන තරමට දෝෂ මොකද වෙන්නේ? ආව වෙනවා. පහළ පදේ වැඩි වෙන තරමට දෝෂ ආව වෙනවා. දැන් අපි කුඩා මිනුම හිතමුකෝ 0.01 කියලා තත්පර. ඔහොමලා එතකොට කියවන මිනුම හිතමුකෝ 10ක් වුණයි කියලා. ඒතර දෝෂය කීයද? නේ තත්පර 10ක් වගේ වුණා නම් දෝෂිත කොට එතනින් එනවා 18යි නේ. එහෙනම් මේ කාලය ගත්තොත් මේ කාලය කුඩා වුණොත් අපි හිතමු මෙහෙම මේ ඇවිල්ලා 1යි කියලා තත්පරයයි. එහෙනම් මොකද වෙන්නේ? තත්පරයක් වුණොත් මේක 100ට 100 වැඩි කරොත් තේරෙනවා 1යි. 100ට එකක් දෝෂය. තේරෙනවද? එතකොට අපි ඒ කියන්නේ අපිට වෙන්න ඕන මේ පහළ පදේ පුළුවන් තරම් වැඩි වෙන තරම දැන් මෙතන මේ එක අවස්ථාවේ 101යිනේ. මේක 10ක් අවස්ථාවේ කීයක් වෙනවද 100ට? ඒක 0.1යි. 100 0.1යි. ඒ කියන්නේ අපිට දෝෂ අවම කරගන්න පුළුවන් පහළ තියෙන පදේ වැඩි කරලා නේ.
ඒක තමා මේ දෝලන 25ක් මැනීමේ අපේ අවශ්‍යතාවය. දෝෂය භාර්ග දෝෂය අවම කර ගැනීම. ඊට පස්සේ මේ යොමු ලක්ෂ්‍ය තිබ්බා. යොමු ලක්ෂ්‍ය 15 ලක්ෂයෙන් තිබීමට හේතුත් අපි සාකච්ඡා කරන්න ඕන. ඒක එතනින්ම තිබි මෙහෙම. මේ ගත්තොත් එහෙම මේ තියෙන බට්ටට වැඩිම වේගයක් තියෙන 15 ලක්ෂයේදී. එතකොට 15 ලක්ෂයේදී අපිට විරාම ගටිකාව ක්‍රියාත්මක කිරීමේදී අවිනිශ්චිතතා දෝෂය ඒක අවම වෙනවා. මොකද ඉතා වේගින් යන හින්දා 15 ලක්ෂයේදී අපිට ස්ථානය කියන්නේ විරාම ගටිකා ක්‍රියාත්මක කරන ස්ථානය ගැන ඒ ස්ථානයේ ඇති වෙන දෝෂය ඉතාම අවම වෙනවා. දැන් මම මෙහෙම කියන්නම්. ඉතා සෙමින් යද්දී ඔක සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ කොටස් කීපයකදී අපිට විරාම ගටිකා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි වේගෙන් යද්දී ඕක ක්‍රියාත්මක වෙද්දී ඉතාම කුඩා කාලයකදී ක්ෂණිකව පුළුවන් මේවා ක්‍රියාත්මක කරන්න. ඒක අවිනිශ්චිත දෝෂය. දැන් සෙමින් යනකොට අපි දන්නේ මොන අවස්ථාවක ක්‍රියාත්මක කරාද කියලා. 15 ලක්ෂය ස්ථිරව කියාගන්න බෑ. වේගෙන් යද්දී ඉතා කුඩා කාලය ඇතුළත යන හින්දා ක්ෂණිකව අපිට පුළුවන් ක්‍රියාත්මක වෙන්න. එතකොට අවිනිශ්චිත දෝෂය අඩු කරගන්න 15 ලක්ෂය යොමු කරලා තියන්න වෙනවා. ඒ වගේම අනිත් එක තමයි මේ දෝලන ටිකටම එකම ස්ථාරයක් තියාගන්නේ නැහැ. මෙයා එන්නේ මොකද වෙන්නේ? එන්න ස්ථාරය අඩු වෙනවා. එතකොට තේරෙනවා එහෙනම් තේරෙන 15 ලක්ෂය තමයි මේ අවලම්බය ඕන කියන්නේ අවසානකම් 15 ලක්ෂය යනවා. එහෙනම් දෝලන ගණන් කරන හොඳම තැන තමයි යොමු කුරු තියෙන හොඳම තැන තමයි 15 ලක්ෂය.